රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව යම් යම් ප්‍රශ්න ගැටලු රාශියක් මතුවලා තියෙනවා. ඒ ගැන තමයි විශේෂයෙන්ම අපි කතා කරන්නට යන්නේ. අද දවසේ ගරු ශ්‍රීලගාමිණී ප්‍රනාන්දු පියතුමා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව මෙහෙයවන්නේ. ඉතින් විශේෂයෙන්ම පළමුවෙන්ම කියන්නට ඕන මේ ශ්‍රීලගාමිණී පියතුමා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පිළිබඳව යම් යම් ප්‍රශ්න කරුණු කාරණා මතුවුණා අපගේ ජනමාධ්‍ය තුල. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාව කැදවන්නේ අති උතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණන්. ඉතින් මම ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා උන්වහන්සේගේ නිල මාධ්‍ය සම්බන්ධීකාරක පියතුමා. මං කැඳවන හැම මාධ්‍ය සාකච්ඡාවක්ම අති උතුම් කාදිල හිමිපාණන්ගේ අනුදැනුමතර උන්වහන්සේ කැඳවන මාධ්‍ය සාකච්ඡාවල් තමයි මම ඔබට දැනුම් දෙන්නේ. ඉතින් මම ඒ කැඳවන හැම මාධ්‍ය සාකච්ඡාවක්ම කාදිල හිමිපාණන්ගේ අනුදැනුම තුල තමයි සිදු වෙන්නේ කියලා මම පළමුවෙන්ම කියන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම ගරු ශ්‍රීලගාමිණී ප්‍රනාන්දු පියතුමා හිටපු ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා. ඉතින් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතා කිරීමේදී ගරු ශ්‍රීලගාමිණී පියතුමාට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම සඳහා උන්වහන්සේව පත් කළා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ කමිටුවක් පත් කළා. ඉතින් ඒක නිසා තමයි ගරු ශ්‍රීලගාමිණී පියතුමා මේ මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රමුඛත්වය ගන්නේ. විශේෂයෙන්ම කාදිල හිමිපාණන්ගේ පමණක් ඒ හැම මාධ්‍ය සාකච්ඡාවලදීම උන්වහන්සේ පමණක් පෙනී සිටියා. පසුව අපගේ කතෝලික රදුගුරු මණ්ඩලයේ ප්‍රමුඛ කාදිල හිමිපාණන්ගේ මතය උනේ අපි ගරු පියතුමන්ලා සමූහයක් එකතු වෙලා උන්වහන්සේ පමණක් නෙමෙයි උන්වහන්සේ වටා ඉන්න මේ පියතුමන්ලත් එකතු වෙලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා බහට ලක් කරන්න ඕනයි කියන කරුණ. ඉතින් ඒක නිසා තමයි ගරු ශ්‍රීලගාමිණී පියතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවල් මේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ කියවෙන මාධ්‍ය සාකච්ඡාවල් සිදු කරන්නට අපි පෙරමුණ ගන්න. ඉතින් ඒ සියල්ල තුල කියන්නේ මේ ගරු අති උතුම් කාදිල හිමිපාණන්ගේ අනුදැනුම තුළ උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ තමයි අදත් මේ මාධ්‍ය සාකච්ඡාව අපි කරන්නට පටන් ගන්න ආරම්භ කරන්නේ ඒ සිදු කරන්නේ. ඉතින් ඒක පළමුවම කියනවා මම ආරාධනා කරනවා ගරු ශ්‍රීලගාමිණී පියතුමාට මෙතන සිට මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට කියලා. වගේම මේ පැත්තෙන් ඉන්නේ ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා. උන්වහන්සේ පමුණුගම ජායල ප්‍රදේශයේ විශේෂයෙන්ම වෙරළ බඩ ප්‍රදේශයේ බහරව සිටින ප්‍රධාන පියතුමා ලෙස උන්වහන්සේව හඳුනා දෙන්නට පුළුවන්. ජනමාධ්‍යයේදී ඔබ හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අද මේ මාධ්‍ය සාකච්ඡාවට. ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමා කිව්වා මොන හේතුවක් නිසාද අද අපි මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ කියන එක. අද අපි විශේෂයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ ඊයේ දවස තුලදී දේවස්ථාන කීපයකට ආපු නාවික හමුදාවේ වැලිසර කඳවුරෙන් ආපු නිලධාරීන් පිරිසක් දේවස්ථාන කීපයකට දැනුම් දීලා තිබෙනවා ඊයේ දවසේ ඇතුළත ප්‍රහාරයක් එල්ල වෙන්නට පුළුවන් කියලා ආරංචියක් තියෙනවා. ඒ නිසා ආරක්ෂිතව පරිස්සමෙන් කටයුතු කරන්නට කියන පණිවිඩය. දැන් මේ පණිවිඩය වැලිගම්පිටිය, වත්තල, බෝපිටිය, රාගම වගේ දේවස්ථාන කීපයකටම දැනුම් දීලා තියෙනවා. එතකොට මේ හතරේම කියවිලා තියෙනවා මේ ප්‍රහාරය එල්ල වෙන්නට පුළුවන් කියලා සැකයක් තියෙන්නේ පූජා ප්‍රසාදී තුමෙකු වගේම ඇඳගෙන එන පුද්ගලයෙක් කියන්නේ කියලා. දැන් මෙතනදී අපිට ප්‍රශ්න කීපයක් මතුවෙනවා. එකක් තමයි පළවෙනිම ප්‍රශ්නය තමයි මේ පිළිබඳව හොයා බලනකොට ඊට පස්සේ දැන් නාවික හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේක වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේම තවත් පැත්තකින් කියලා තියෙනවා මේක
ආරක්ෂක වැඩපිළිවෙලක පළවෙනි කොටසේ කියලා එහෙමත් කියලා තියෙනවා කියලා ආරංචි. ඒ වගේම මේ පිළිබඳව ඒ අය කනගාටුව පළ කරනවා කියලා තියෙනවා. දැන් අපේ ප්‍රශ්නය තමයි දැන් මේ විදිහේ බැරෑරුම් තොරතුරක් ඒ කියන්නේ දැන් නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ගියලා පියතුමන්ලාට දැනුම් දෙන මේ තොරතුර බැරෑරුම් තොරතුරක් නේ. කියන්නේ ප්‍රහාරයක් එල්ල වෙන්නේ යනවායි කියන එක අතිශය බැරෑරුම් වැදගත් තොරතුරක්. එතකොට මේ තොරතුර මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම් මේක වැරදීමකින් සිදුවෙච්ච දෙයක් කියලා. එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳ. අපි කාගෙත් ආරක්ෂාව පිළිබඳ. ඒ කියන්නේ මේකද ආරක්ෂක වැඩපිළිවෙලක එහෙම නැත්නම් ජාතික ආරක්ෂාව වගේ තාමත්ම බැරෑරුම් කාර්යභාරයකදී සිදුවිය යුතු දේ. ඒ කියන්නේ මේක නිශ්චිත තොරතුරක් වගේ අපිට පේනවා. ඒ කියන්නේ දේවස්ථාන කීපයකට ගිහිල්ලා විතරක් මේ තොරතුර කියලා එනකොට ඒතර ප්‍රශ්නයක් එනවානේ. එහෙනම් ඒ දේවස්ථාන වලට විතරද මේ ප්‍රහාරයේ අනතුර තියෙන්නේ? මේක පොදු අනතුරක් නම් එහෙම අනතුරක් තියෙනවා නම් ප්‍රහාරයක් එල්ලවීමේ පොදු අනතුරක් තියෙනවා නම් එහෙමනම් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරි එහෙම නැත්නම් බුද්ධ්‍යාංශය හරි කවුරු හරි මේ නිල වශයෙන් වගකීම දරන්නට පුළුවන් කෙනෙක් අතියතුම් කාදිනල් හිමිපාණන්ට මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙන එක. මෙහෙම අනතුරක් තියෙනවා කියන එක. එතකොට දේවස්ථාන හැම දේවස්ථානයකම ඊට පස්සේ අවශ්‍ය නම් පොලිසියේ ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව හෝ යොදන්නට පුළුවන්. නමුත් එහෙම පොදු වශයෙන් දැනුම් දෙන්නේ නැතුව කවුරු හරි නිලධාරීන් පිරිසක් ගිහිල්ලා මෙහෙම කියලා ඊට පස්සේ කියනවා නම් මේක වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක් කියලා ඒකට ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ වැරදීම කියන එක? දැන් එතකොට මේ ආපු නිලධාරීන් ඒගොල්ලන්ගේ යොමනාවෙන් කල්පනා කරලා යන්න නැතුව ඇතිනේ. කොහෙන් හරි අනකිරීමක් එන්නට ඇතිනේ මේ නිලධාරීන්ට මේ පල්ලි වලට ගිහිල්ලා නැත්නම් මේ ප්‍රදේශයට ගිහිල්ලා දේවස්ථාන වලට දැනුවත් කරන්නට කියලා. එතකොට ඒතර කොතනද මේ වරද්ද ගත්තේ කියන එක සොයා බලන්නට ඕනේ. මොකද මේක විහිළුවක් නෙමෙයි. එහෙම නැත්නම් අපිට හිතෙන්නේ රජය ජාතික ආරක්ෂාව කියන එක මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව නිකන් විහිළුවකට ගන්නවා වගේ කියන එක. මේ හා සම්බන්ධයෙන් විහිළු කරනවා වගේ. මෙච්චර බැරෑරුම් දෙයක් ගැන කතා කරන්නේ. ඒතකොට ඒ නිසා අපිට යන්නට අවශ්‍ය වෙන්නේ මේ පිළිබඳව සොයා බැලීමක් කරන්නට අවශ්‍යයි. කොහොමද මේ තොරතුර ආවේ? කාගෙන්ද මේ තොරතුර ආවේ? එතකොට කවුද දේවස්ථාන වලට මේ පිළිබඳව දැනුම් දෙන්නට කියලා අනකලේ? එතකොට මේ අනකිරීමේ වරදක් එහෙම තියෙනවා. මේක සොයා බලන්න අවශ්‍යයි. ඒ නිසා එහෙම වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වරද අනිවාර්යයෙන්ම නිවැරදි කර ගන්නට ඕනේ. ඊට පස්සේ එහෙම දෙයක් සිදු නොවෙන්න. එහෙම දෙයක් සිදු නොවෙන්නට නම් අප යෝජනා කරන්නේ එහෙම අනතුරක් තියෙනවා නම් දේවස්ථාන වලට කතෝලික ජනතාවට කරුණා කරලා රජය එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශය අපිට හරියටම කියන්න මෙන්න මේ නිල වශයෙන් මෙන්න මේ නිලධාරියා තමයි කාඩිනල්තුමාට එහෙම නැත්නම් අගරාදුගුරු මැදුරට දැනුම් දෙන්නේ මෙහෙම ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් වෙන්නේ මේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ විදියට ඇවිල්ලා කියලා ඊට පස්සේ කියනවා මේක වැරදීමකින් වුණා කියලා. ඒතකොට ඊළඟ දවසේ ඇවිල්ලා කිව්වම අපි කොහොමද විශ්වාස කරන්නේ මේක ඇත්තටම මේ සත්‍ය තොරතුරක් කියලා. දැන් මේක නිකන් සාමාන්‍ය සිවිල් පුද්ගලයෙක් ඇවිල්ලා කියපු කතාවක් නෙමෙයිනේ. මේක කියලා තියෙන්නේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා.
මේ හැම දේවස්ථානයකට. එතකොට අපි ඒ ගැන විශ්වාස කරන්න සිද්ධ වෙනවනේ. එහෙම ආවම ඉතින් ඒ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ කිව්වම මේක වැරදීමක් කියලා. ඒ නිසා එහෙම වැරදීම් සිදු කරන්නට එපා කියන එක අපි තාමත්ම අවධාරණයෙන් ඉල්ලා සිටින්න කැමති රජයෙන්. මොකද මේක ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඒකත් එක්ක විහිළු කරන්නට එපා කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටින්නට කැමතියි. දැන් ඊළඟ දේ තමයි මේකත් එක්කම ගැට ගැහෙන. දැන් පසුගිය දිනවල පූජ්‍ය ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රකාශයක් කළා මෙහෙම අනාගතයේදී තවත් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තියෙනවා. උන්වහන්සේ පිළිබඳව දන්නවා කියලා කවුද එල්ල කරන්නේ, කොහෙද ඒ සඳහා අවශ්‍ය කරන අවියායුධ සංගවා තියෙන්නේ කියන එක උන්වහන්සේ දන්නවා කියලා එහෙම ප්‍රකාශයක් සිද්ධ කළා. ඒතර අපි ඒ අවස්ථාවේදීම ඉල්ලා සිටියා කරුණා කරලා මේ ප්‍රකාශය ඉතාම වැදගත් ප්‍රකාශයක් රටේ ආරක්ෂාව පිළිබඳව අපි උන්වහන්සේට ස්තුතිත් කළා මේ වගේ තොරතුරක් එළිකිරීම පිළිබඳව. ඊට පස්සේ අපි පොලිස්පතිතුමාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියා. මොකද උන්වහන්සේ කිව්වා ජනාධිපතිතුමාටත් ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා කියලා. ඒක ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලීමක් කළා. උන්වහන්සේ කියන මේ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන්නට කියලා. අපි කිව්වේ නැහැ උන්වහන්සේ අත්අඩංගුවට ගන්න. අපි පොලිස්පතිතුමාටයි රජයටයි කිව්වේ උන්වහන්සේ කියන මේ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන්න. හොයා බලන්න, පරීක්ෂණයක් කරන්න. එතකොට නිශ්චිතව සොයාගන්නට අපිට පුළුවන් වෙනවා මේ ප්‍රහාරය පිළිබඳ කතාව සත්‍යයක්ද? එහෙමනම් ඒ උන්වහන්සේ කියන ඒ පුද්ගලයන් පිළිබඳව ප්‍රහාරය සැලසුම් කරන පුද්ගලයන් පිළිබඳව සහ ඊට අවශ්‍ය කරන අවියායුධ කොහේ සංගවා තිබෙන්නේ කියන එක පිළිබඳව තොරතුරු හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒක බුද්ධි අංශයේ සහ ඒ වගේම රහස් පොලිසියේ වගකීමක් සහ යුතුයකමක්. ඒකට ඒක ඉෂ්ට කරන්නට කියලා අපි ඉල්ලා සිටියා. ඒ වගේම අතිගම් කාඩිනල් හිමිපාණන් පොලිස්පතිතුමාට මේ ඉල්ලීම කරලා නිල වශයෙන් ලිපියක් ලිව්වා. එතකොට නමුත් මේ දක්වාම ඒ ලිපියට පිළිතුරක් හෝ ඒ පිළිබඳව ක්‍රියාමාර්ගයක් හෝ අරගෙන නැහැ. දැන් මේ අතරතුරේ තමයි මේ අනතුරු වැගවීම සමහර දේවස්ථාන වලට කරන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා අර තොරතුරු පිළිබඳව නිශ්චිතව සොයාබැලීමක් කරා නම් පරීක්ෂණයක් කළා නම් හරියටම එතකොට ඊට අදාළ පුද්ගලයන්ව හොයාගෙන ඒ අයව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම තියෙන අවියායුධත් අත්අඩංගුවට ගන්න පුළුවන්. එතකොට ඒ අනතුර යම් ප්‍රමාණයකින් පහ වෙලා යන්න පුළුවන්. ඒතර ඒ නිසා අපි දවදුරටත් මේ පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ මේ විමර්ශනය කරන්න. මේ සොයා බැලීම කළාද නැද්ද කියලා අපිට කියන්න. මේක කරන්න. මේක අපි විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් මේ ඉල්ලීම කළා. නමුත් රජය සහ පොලිස්පතිතුමා කිසි දෙයක් නැහැ වුණා වගේ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ වගේ ඉන්නවා. නෝ පොලිස්පතිතුමාගේ වගකීම සහ යුතුයකම කරුණාකරලා ඉෂ්ට කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. දැන් පොලිස්පතිතුමා ඇවිල්ලා ලොකු දේශනයක් තිබ්බා වතාවක් ජාතිය ඇමතීමක් හැටියට. දැන් ඒවා ඒ වගේ දේශන පවත්වලා එහෙම නැත්නම් එතනදී මේ සුද්ධ බයිබලයේ පාඨයකුත් අරගෙන එතුමා කතා කළා මේ එක කම්මුලකට ගැහුවාම අනිත් කම්මුල හරවන්නට කියලා ක්‍රිස්තුන් වහන්සේ කියා තිබෙනවා කියලා. ඒ සමාව දීම පිළිබඳව මම හිතනවා හිතනුවන්ට වැඩිදුර උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොලිස්පතිතුමා. මොකද අටුවපිටිය ඇතුළු මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙච්ච අවස්ථාවේදීම අතිඋතුම් කාදිනල් හිමිපාණන්
පළවෙනි දේ තමයි මුස්ලිම් ජනතාවට සහ වෙනත් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්නට එපා කියලා කතෝලික ජනතාව හරි නිසි මගට ගත්තු එක. කතෝලික ජනතාව ඒකට උන්වහන්සේට අහුම්කම් දුන්නා. පියතුමල්ලාට අහුම්කම් දුන්නා. ඒ කිසිම කලබලයක් කතෝලික ජනතාවගේ පැත්තෙන් සිද්ධ වුණේ නැහැ. ඒතකොට වෛරය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන නැහැ. අපි සමාව දෙන්න ලෑස්ති, අපි සමාව දෙන්න ඉවරයි. නමුත් සමාව දීම සහ සත්‍ය හෙළිදරව් කිරීම කියලා කියන්නේ දෙකක්. දැන් අපි කියමු කම්මුලට එක පැත්තකට ගියවම අනිත් පැත්තට හරවන්න කියලා. එහෙම හරවන්න නම් ගහන පුද්ගලයා කවුද කියලා අපි දැනගන්න ඕන හරියට. කොහොමද මේ ගහන කෙනා? එහෙම කරන්න නම් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය එළි වෙන්නට ඕන. ඒතකොට සත්‍ය එළිදරව් කර ගැනීම සහ මේ ප්‍රහාරය සිදු කළ අයට සමාව දීම කියන්නේ කරුණු දෙකක්. සමාව දීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සමාව දීම එදාම අපි සිදු කරලා තියෙනවා. නමුත් මේ සත්‍ය එළිදරව් කරගන්නට කියලා අපි කියන්නේ මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඒ කියන්නේ මේ ප්‍රහාරය පිටිපස්සේ කියන්නේ පාස්කු ප්‍රහාරය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියන සැකය ඇති වෙලා තිබෙන නිසා මේ සැකය පිළිබඳව කතා කළේ හිටපු නීතිපතිවරයා. එතකොට එහෙමනම් මේ කුමන්ත්‍රණය මොකක්ද කියන එක සොයා බලලා මේ සත්‍ය හොයාගන්නට ඕනේ. ඒ සත්‍ය හොයාගන්නට නම් කළ යුතු දේ වෙන්නේ පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ හරියටම ක්‍රියාත්මක කිරීම. ඒ නිර්දේශ වල තියෙනවා මේ ප්‍රහාරය එල්ල කරපු අය පිළිබඳව වගේම එය දැන මේ ප්‍රහාරය වළක්වා ගත්තේ නැති අය පිළිබඳවත් ඒ නිර්දේශ වල තියෙනවා. එතකොට ප්‍රහාරය එල්ල කිරීම වගේම ප්‍රහාරය වළක්වා ගැනීම පැහැර හැරපු අයත් එක හා සමාන වරදක් අපරාධයක් කරලා තියෙනවා. ප්‍රහාරය එල්ල කරන්න කොයිතරම් සූදානම් වෙලා ආවත් ඒ තොරතුරු දැනගත්තා නම් ඒක වළක්වා ගන්නට අපිට පුළුවන්කම තිබුණා කියන එකයි හැමදෙනාගේම විශ්වාසය. එතකොට එහෙම කොයිතරම් ලෑස්තිලා ආවත් මෙතනදී වළක්වා ගත්තා නම් ඉතින් මේක වැළැක්වුවා නම් මේ ඝාතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වගකීම් පැහැර හැරිය පුද්ගලයන් පාස්කු කොමිෂන් සභාව සොයාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් මේවා හඳුනාගෙන තියෙනවා අයව. ඒතකොට ඒ අය පිළිබඳව දක්වලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තියෙන ප්‍රශ්නය මොකක්ද කියන එක අපි රජයෙන් අහන්නට කැමති. ඒ වගේම නීතිපතිවරයාගෙනුත් අහන්නට කැමති. මොකක්ද තියෙන ප්‍රශ්නය මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න? ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට තමයි නීතිපතිවරයාට මේ පාස්කු කොමිසමේ වාර්තාව ලබා දුන්නේ. එතකොට නීතිපතිවරයාගේ යුතුයකම සහ වගකීම ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. එහෙම ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒක කෙලින් කියන්නට අවශ්‍යයි. මේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඒ අයට අපි නඩු පවරන්නේ නැහැ කියලා. ඒ අය ගැන අපි විමර්ශනය කරන්නේ නැහැ කියලා. එතකොට එහෙම කියනවා නම් සභාවක් හැටියට අපිට පුළුවන්කම තියෙනවා හොයා බලන්න කොහොමද රජය නීතිපතිවරයා නඩු පවරන්නේ නැත්නම් එහෙම නැත්නම් නීතිපතිවරයා මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් නීතිය ඉදිරි අධිකරණයට යන්නේ නැත්නම් සභාව කොහොමද සභාවට පුළුවන්කම තියනවාද නඩු පවරන්න? ඒ හැකියාව අපි සොයා බලමින් සිටිනවා. ඒ නිසා අපි රජයනොත් නීතිපතිවරයාගෙනුත් ඉල්ලන්නේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒක තමයි නීතිපතිවරයාගේ රජයේ මේ අවස්ථාවේ තියෙන යුතුයකම සහ වගකීම. අපි ඉල්ලන්නේ අන්න ඒ දේ කරන්නට කියලා. එහෙම නැත්නම් කොමිෂන් සභාව දැමීමේ කිසිම තේරුමක් නැහැ. ඒක රටේ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක් සිද්ධ වෙනවා. කොමිෂන් සභාවක් දාලා ඒ නිර්දේශ ඉල්ලා සිටියා නම් ඒ නිර්දේශ ලබා දුන්නා නම් ඒව ක්‍රියාත්මක කිරීම රජයේ සහ නීතිපතිවරයාගේ
යුතුයකමක් සහ වගකීමක්. දේවස්ථාන CCTV කැමරාවල පැහැදිලිව සටහන් වෙලා තියෙනවා නිලධාරී මහතුරු කවුද කියලා. ඒ වගේම ප්‍රීතමක් කතා කරලා මහතුරුත් එක්ක පසුව ෆෝන් එකකින් දුරකථනයෙන්. ඒ නිසා කවුද ආවේ කියන එක සම්බන්ධයෙන් ඉතා නිශ්චිතයි පැහැදිලි වැඩිසර කැම්පේන් ආවේ කියන එක සම්බන්ධයෙන්. මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙවන් බහර දූර නැතිනම් මෙවන් තීරණාත්මක තීරණයක් කතා කිරීමේදී ඇයි මේ නිලධාරීන් ඇවිල්ලා දේවස්ථාන වැඩක සේවකයන්ට පණ පවසල ගියේ කියන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම මේක බැරණු දෙයක් නෙමේක. අනිවාර්යයෙන්ම එයායි පවසන්න ඕන පීතුමාට ඇවිල්ලා පැවසුවා නම් ඒ පීතුමා නිකන් හිටියනම් කාර්යය අපි දැනගන්නවා මේකේ මහා බරපතලකමක් තියෙනවායි කියන එක නේද? නමුත් මෙයා එතන පවසලා තියෙන්නේ වැඩ කරන අයටයි ගිහිලා කියලා තියෙන්නේ. ඉතින් මෙතනත් පොඩි හැල්ලීමක් තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම අපි දකින තව දෙයක් තමයි දැන් මේහා ආශ්‍රිතව ජනතාව පොඩ්ඩක් කලබලපත් වෙලා තියෙනවා. ජනතාව ඇයි කලබලපත් උනේ? ඉස්සරහට දැන් මේ බකමන අපි තාම ඉන්නේ සංච සීමා මැද්දේ ඉන්නේ නේ. දේවස්ථාන බහලා තියෙන්නේ. තාම ඇරලා නැහැ. ජනතාවක් එන්නෙත් නැහැ තාම දේවස්ථාන වලට. එහෙව් පරිසරයක එහෙව් කාලයක ඇයි මෙහෙම දෙයක් උනේ කිය සම්බන්ධයෙන්. නිකන් හිස් දේවස්ථාන වලට පමණද මේ තර්ජනය ආවේ? එතන මොකද්ද මේකේ අරමුණක තමයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඊට ඒ පරිබාහිරව තවත් ගැට ගොඩක් දේවල් මේ තියෙනවා. දැන් මේ ප්‍රදේශීය සංචාරක කලාපයක්. ඉදිරියේදී සංචාර ව්‍යාපාර මොකද වෙන්නේ මේ සම්බන්ධයෙන්? දැන් චන්දා ප්‍රශ්න කිරීමක් කරනවා. ඉස්සරහට සංචාර ව්‍යාපාරය වැහෙයිද? හෝටල් වැහෙයිද මේ සම්බන්ධයෙන්? බියටපත් වෙලා සංචාර ලංකාවට එයිද මේ තත්ත්වයක් මත? මේ සියල්ල එකට ඈඳෙන ඉස්සරහයිදී. මේ ප්‍රශ්නේ මැද්දේ. ඒ නිසා අපට අවශ්‍යයි විශේෂයෙන්ම නිත්‍යානුකූල හරියාකාර වැදගැම්මක් ඇතිව මේ ගැන කාරණාකාර නැගීම. ආවට ගියත් නෙමෙයි කියන පැහැදිලි කර ගන්නට වෙනවා. ඒ නිසා අපි යාන්ත්‍රණයක් මේ සභාව තුළ තිබෙනවා. නිකන් කිකිනාට කියලා හරියන්නේ නැහැ මේ පණිවිඩ. කියන තැනක් තියෙනවා. කාටද කිය යුත්තේද අපි සියල්ල කලියු කියලා තියෙනවා. ඒ නිසා මේ නිර්ණය කිරීම වලදී අපට අවශ්‍ය වෙනවා ඊට වඩා සාධනීය ක්‍රියාමාර්ගයක්. ආවට ගියර කතා කරන්න බෑනේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒ නිසා අපි හිතන ඉදිරියට හරි අපිට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි කාටද මේ ගැන කියන්නේ? කවුද මේ වගකීම බහර රජේ? අපි කාටද මේ ගැන කියන්නේ යන්නේ? කවුද ආරක්ෂක කැම්පේන්නේ? කවුද අපි තාම දන්නේ කවුද හරියට ඉන්නේ කියලාත් එහෙම නන්නේ. රටේ කවුද මේ ආරක්ෂාව බහර කටයුතු කරන්නේ? අපි කාට කියමුද මේ ගැන? නිකන් ආවට හැමදාම මෙහෙම තරින්සල් තර්ජනයක් එනවද? නිගමනයකට එනවද? පණිවිඩයක් කියනවද? අපි ඒක අහගෙන ඉන්නවද? යන්තා පොඩ්ඩක් කලබලටපත් වෙනවද? මේක හැමදාම කරන්නටත් නෑ. අවුරුදු දෙකමාරක් පුරා අපි මේ දේ කළා. ඉරිදා වෙල පල්ලි වැහැවුවා, දරවල් බහගෙන දේව පූජාව තිබ්බා. ඉතින් හැමදාම මේ ක්‍රමයේදී යන්නේ ඉස්සරහට. මම හිතනවා විශේෂයෙන්ම මේ ඉස්සරහට අවශ්‍ය වෙනවා කවුද මේක වගේම පාරක රාජ්‍යයක් හැටියට? කවුද ආරක්ෂක ගැන කතා කරන්නේ? ආරක්ෂාව ගැන කතා කරන්නේ ඉන්නේ කවුද ඉස්සරහට? ඒ නිසා මම හිතනවා අනාගතේ මෑත අනාගතේ ඉතින් ඉක්මනින් කටයුතු කරાવી කියලා මේක අපි දැනුමත් කරන්නට මොකද කාටද සිද්ධ වෙන්නේ ඒක සම්බන්ධව. දැනට පැහැදිලිවම බත්කල් දේවස්ථානයේ, වැලිගම්පිටිය දේවස්ථානයේ, රාගම දේවස්ථානයේ සහ බෝපිටිය දේවස්ථානයේ පැමිණ දන්වා තිබෙනවා මේ හා සම්බන්ධයෙන් කරුණු කාරණා. හැබැයි ඊට පස්සේ තව කාරණා කියන්න ඕන. ඉනික්වෙතිව ඊට පස්සේ හැන්ද වෙනකොට උස්සරගෙයාව නිල මුරපොලෙන් ඇවිත් සමාව ඉල්ලීමක් කළා මේ සම්බන්ධය. එතකොට පවුඩුගම උස්සරගෙයාව නාවික හමුදා මුරපොලෙන්. ඒකට දැන් ඉඳලා මේ ඒ සම්බන්ධයෙන් මුකුත් දන්නේ නැහැලා ඇවිල්ලා කිව්වා. ඇත්තටම පැහැදිලි කරලා කිව්වා. එතකොට මේක ඇවිත් තිබෙන්නේ වැලිසර නාවික හමුදා කඳුරින් ඇවිත් තිබෙන්නේ. නමුත් හවස ඇවිත් කතා කරලා කිව්වා ඒ මුරපොලෙන් ඇවිත් කියලා කිව්වා. මේ ගැන අපිට ගැටළු වැටීමක් තියෙන්නේ සමාවෙන්න කියලා කතා කරලා කිව්වා. පැහැදිලි නෑ ඇත්ත මොකද්ද උනේ ඒක සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඇයි මෙහෙම උදේ ඇවිත් කියනවා හවස් පහරදීමක් තියෙනවා කියලා. ඉතින් හවස් ඇවිත් කියනවා ඒක වර්ධීමක් කියලා. ඒ නිසා එතන තියෙන ගැටලුවක් එතන ඇත්ත මේකයි. ඒක අවිනිශ්චිත ගැටලුවක් එතන තියෙනවා. ඊට පස්සුව හවස් ඇවිල්ලා පීතුමාලා හැමිලා සමාවිල්ලක් තියෙනවා. ඒ වත්තල පල්ලියක සිදුවලා තියෙන පීතුමාම හැමිලා අපි කිව්වා නැවත ඇවිත් සමාවිල්ලක් තියෙන අවස්ථාවේදී මේ වර්ධීමක් උනේ ඒක සම්බන්ධයෙන්. බෝපිටිය ප්‍රශ්නේදී උනේ පීතුමා එතන හිටියේ නැහැ. එතන මොකද සිද්ධ වුණේ? එතන සේවිකාට කතා කරලා කියලා තියෙනවා. එතකොට එතන පස්සේ තියෙන්නේ ඉවන් බැරෑරුම් පණිවිඩයක්. එවන් බැරෑරුම් ආරංචියක් නිකන් වැඩ කරගෙන කියලා ගිහිමේ ඇති මොකද්ද තියෙන වැදගත්කම? මොකද්ද පරමදර්ශයද තියෙන්නේ? මොකද්ද කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකද ඒ තරම් බැරෑරුම් දෙයක් නිකන් කියලා තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ. ඒ වගේ එක ගැට ගැහෙන්න ගොඩාක් කාරණා මෙතන තියෙනවා. ඉතින් අපේ ප්‍රශ්නේ වන්නේ මේ ජාතික ආරක්ෂා සම්බන්ධ වෙනවා මේ ගැටලු වලදී අපි මේ ගැන කාටද කියන්න ඕනේ දැන් ඉස්සරහට. තාම නිශ්චිත නැහැ හරියට. තාම අපිට පැහැදිලි කිරීමක් නැහැ එතන. කවුද බාකි මේක බාර ගන්න කි සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ
දේවස්ථාන ඉස්සර දැන් රට ඇරෙන රට ඉස්සරහට. ඒක දේවස්ථාන නැවත පටන් ගන්නවා. සංචාරී ව්‍යාපාරේ ගොඩක් ඒ ප්‍රදේශ හොටල් තියෙනවා. ඉතින් මේ සියල්ල බලපන් ප්‍රශ්නයක් මේක ඉස්සරහට. නාවික හමුදාපති හවස්වර කතා කරලා සමයිලා තියෙන කාලීපාණන්ගේ සමයිලා තියෙනවා මේ සම්බන්ධයෙන්. නමුත් ඒක කාටද කොහොමද උදේවරුේ කවුද වගේම ගත්තෙක් සම්බන්ධයෙන් තාම නැහැ පැහැදිලි කිරීමක් තාම කරලා නැහැ. දල වශයෙන් එහෙම කියලා නැහැ. නෝ සාමාන්‍ය හැම පල්ලියෙම ආර්ශ කමිටු පත් කරලා තියෙනවා. ඉතින් ආර්ශ කමිටුවේ ආණ්ඩුව තාම අපි ඉන්නේ තාම සංචාසකයේ තාම ඉන්නේ සමයකදී ඉන්නේ. තාම දේවස්ථාන ඇරලා නැහැ තාම. ඒ නිසා තාම දේවස්ථාන දී පූජා පවත්වන්නේ නැහැ. තාම ජනතාවක් එන්නේ නැහැ පල්ලිවලට මේ කාලවක වානුවේ. නමුත් දල වශයෙන් පත් කරලා තියෙන හැම දේවස්ථානයකම ආර්ශ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒක දැනව තීච්ච කමිටුවක් ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒ පැත්තේ සමහර හොටල් කවුරුත් දන්න කාරණාවක්. ඒ පැත්තේ හොටල්ස් වල ඉන්නවා සාමාන්‍ය පිටින් ඇවිල්ලා නැවතලා ඉන්නවා ඒ පැත්තේ. එතකොට ඒ කට්ටිය එතන සංචාරක මේ ප්‍රදේශ සංචාරී ව්‍යාපාරයේ මුල් තැනක් ගත්ත ප්‍රදේශයක් නේ යවට. ඉතින් මේ කාරණා බැඳෙනවා එතන විශාලයෙන් එතන බැඳෙනවා. ඉදිරියට දැන් නත්තල් සමය ඉස්සරහට එන්නේ සංචාරී ව්‍යාපාරයේ විවෘත වෙන කාලයක් ලංකාවේ. එතකොට මේ ආශ්‍රිතව මේ වගේ භීතියක් ඇති වෙනකොට කෙලින් බලතටත් බලපාන අපි අපිට අවශ්‍ය සංචාරය අපේ දිනන රටේ ආර්ථිකයට උර දෙනවා නම් ඒ වගේ කරුණු කාරණා. නමුත් මෙතනදී ඇතිවන්නා වූ මේ බිහිතියත් එක්ක බැඳෙනකොට මේ සියල්ල ආයත් එක්ක සමස්තය බලපාන්න පටන් ගන්නවා මේ සියල්ල. ඔය කොමිෂන් වාර්තාව තියෙනවා. ඒකේ තියෙන කරුණු තියෙනවා. එතකොට අපි දකිනවා හැන්සාල්ට් එකේ තිබිච්ච කරුණු තියෙනවා. එතකොට අපිට අපි බලන්න ඕනේ ඒ ප්‍රමාණය ඇතුලේ අපිට මේ වින්දිතයන් හැටියට නඩු පැවරීමක් කරන්න පුළුවන්. ඒක අපි සොයා බලමින් සිටිනවා. ඒක කරන්න පුළුවන්. ඒකට එහෙම වුණොත් එහෙම නීති විශාරදීන්ගේ උපදේශ අනුව අපි හොයලා බලනවා. අපිට රජයෙන් මේක සිද්ධ වෙන්නේ නැත්නම් අපි අධිකරණයට යාමේ අපිට හැකියාවක් තියෙනවා. එහෙම තියෙනවා නම් අපි ඒ කාරණය කරනවා. මොකද මේක පිළිබඳ සත්‍ය හොයාගන්නට අවශ්‍ය නිසා. ඒක අපි මේ සත්‍ය සොයා ගන්නා තුරු අපි මේ අරගලය කරනවා. දැන් කවුරුත් හිතන්න අරකයි මේ මඩ ගැසීම් වලින් සහ බය කිරීම වලින් මේ අරගලය නවත්තන්නට පුළුවන් කියලා. ඒක එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කාරණය සිද්ධ වෙන්නේ කතෝලික සභාව, සමස්ත සභාව ඇතුළුව. ඒ කියන්නේ මේක ඇත්තටම මේ කතෝලිකයන්ට වෙච්ච දෙයක් නෙමෙයි. මේ මරුණ අය අතරේ සියලු ආගම්වල සහ සියලු ජාතීන්ගේ ඒ වගේ විදේශිකයනුත් ඉන්නවා. ඒ නිසා මේක ජාතික ප්‍රශ්නයක්. ඒ වගේම අපි මේ කාඩිනල් හිමිපාණන් සහ කොළඹ පදවිය පමණක් නෙමෙයි. මෙතන අපි මේ අරගලය කරන්නේ සමස්ත රාජගුරු මණ්ඩලයේ සියලුම රජගුරු හිමිවරුන් ගේ ආශිර්වාදය සහ ඒ අයගේ අනුදැනුම ඒ අයගේ පූර්ණ සහයෝගයත් එක්ක. ඒ නිසා මේක මුළු කතෝලික සභාවයේම අරගලයක්. නමුත් අපි මේ අරගලය කරන්නේ මුළු මහත් ජාතිය වෙනුවෙන්, මුළු මහත් රට වෙනුවෙන්. මේක හරියට තේරුම් ගැනීම අවශ්‍යයි. මේක මේ අපිට ප්‍රයෝජනයක් වශයෙන් කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මේක අපි නවත්වන්නේ නැහැ. මේ සත්‍යය සොයා ගන්න අතුරු අපි මේ අරගලය කරනවා. කොච්චර කාලයක් ගත වුණත් ඒකට කොච්චර මිලක් අපිට ගෙවන්න වුණා, කොයි විදිහේ පරිත්‍යාගම් කරන්නට වුණත් අපි ඒ දේ කරනවා. එතකොට අපි අපේ ජනතාවගෙන්, පොදු මහා ජනතාවගෙන් ඉල්ලන්නේ මේක අවුල් කරන දේවල් වලට රැවටෙන්නට එපා. නෑ මම හිතනවා දැන් මේ වෙනකොට අපි මේ දැනුවත් කිරීම සෑම එකක්ම වගේ කරලා තියෙන්නේ වතිකානුව හරහා. ඒ වතිකානේ නිල අපේ සභා ශ්‍රේෂ්ඨයන් හරහායි මේ ওই ජාත්‍යන්තර දැනුවත් කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකෝට ඒ නිසා මේක ජාත්‍යන්තරයට දැන් ගිහිල්ලා ඉවරයි. ඒක අපි විතරක් නෙමෙයි. අපි දකිනවා හැම බොහෝ යුරෝපීය රටවල් වල මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව සත්‍ය සොයා ගැනීම සිදු කරන්නට කියලා රජයට බල කරමින් පැත්තන විරෝධතාවයන් තියෙනවා. ඒවා අපි කරන දේවල් නෙමෙයි. නමුත් ඒවා ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ඒ උමනාවෙන් ඒ අයගේ උනන්දුවෙන් කරන දේවල්. එතකොට ඒ කියන්නේ ඒ මුළු මහත් යුරෝපයේ පුරාමත් ජාත්‍යන්තරයේ තුල මේ ප්‍රශ්නය අද දැනුවත් ප්‍රශ්නයක් කියන එක අපි කාටත් තේරෙනවා. අපේ අනුදැනුම කියන එකක් නැහැ.
ඒකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරපු දෙයක්. අපිට දැනුම් දුන්නා මේමයි කියලා. නැතුව මේ අපි සංවිධානය කරපු ගන්න මේක. දැන් කියන්න බෑ. අපේ අධිෂ්ඨානයේ තියෙන්නේ මේ ප්‍රහාරය පිළිබඳ සත්‍ය හරියටම රටට එළිදරව් වෙන තුරු ඒක කොයිතරම් කාලයක් ගත වුණත් අපි මේ අරගලය කරනවා. ඒ අතනදී අපිට නොයෙකුත් ක්‍රියාමාර්ග ගන්නට වෙනවා මේ බලකිරීම කරන්න මේක හරියට කරන්න. ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදීව ඒ වගේම සාමකාමීව නිත්‍යානුකූලව සිදු කරන ක්‍රියාමාර්ග අපිට කරන්න වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව මේ මන්නාරම් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කළා ඊයේ. මම හිතන එක පැහැදිලි. ඒ පියතමල්ලා ඒ ගැන ප්‍රකාශ කළා. මම ඒ ගැන කියන්නට යන්නේ නැහැ. වැඩිදුර මම හිතන්නේ ඒක පැහැදිලි. ඒක මාධ්‍යයට කරලා තිබුණා. මේ ප්‍රකාශය මොකක්ද සිද්ධ වෙච්ච දේ මොකක්ද?